නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යෝකප්පකෝටි හිපි අප්පමියං කාලං කරොන්තු අති දුක්කරානි කේදංගතෝ ලෝකහිතාය නාතෝ නමෝ මහා කරුණිකස්ස තස්ස අසංබුද්ධං බුද්ධ නිවේසිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිඤ්ඤාදි කිලේශ ජාල විදංසිනෝ ධම්ම වරස්ස තස්ස ගුණේහි යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්පබුතිහි යුත්තෝ කිත්තං ජනානං කුසලත්තිකානං තමරිය සංඝං සිරසා නමාමි සාධු සාධු සාධු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු සුවාසූ දහසක් ධර්මස්කන්ධය විනය සූත්‍ර අභිධර්ම වශයෙන් පිටක තුනකට බෙදෙනවා. ඒ ත්‍රිපිටකය හැදෑරීම සඳහා අපේ කාලේ රුචියක්, කැමැත්තක්, උත්සාහයක් දරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙත් ගිහි පින්වතුන්ගෙත් ප්‍රයෝජනය පිණිස ත්‍රිපිටක ධර්ම අධ්‍යයනය නැමැති YouTube චැනලයක් සම්පාදනය කරලා ඒ හරහා මෙම ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කිරීමට අත්වැලක් සපයන්න අපි බලාපොරොත්තු වුණා. එහි පළමු අදියරය හැටියට අපි ධම්මසංගණී ප්‍රකරණයේ මාතිකා පිළිබඳව පාඩම් මාලාවක් ධම්මසංගණී මාතිකා අධ්‍යයනය නමින් මුදා හරින්නට යෙදුනා. ඒ කටයුතු කෙරෙමින් පවතිනවා. එහි ආරම්භක දේශන කිහිපයක්ම දේශන 21ක් පමණ මේ වෙන විට අපි නිකුත් කරලා තියෙනවා. පළවෙනි පාඩමට අදාළව අභිධර්ම පිටකයට ප්‍රවේශයක් හැටියට. දෙවැනි පියවර හැටියට අපි කල්පනා කළා විනය පිටකය අධ්‍යයනය කිරීමට කැමැත්ත දක්වන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙත් ගිහි පින්වතුන්ගෙත් උපකාරය ප්‍රයෝජනය පිණිස විනය පිටක අධ්‍යයනය නමින් පාඩම් මාලාවක් සකස් කරන්න. අභිධර්ම පිටකය වගේම විනය පිටකයත් ඊටාම ගැඹුරුයි. විශේෂයෙන් ගුරු වැසුරෙන් බොහෝ දෙනා සමග නැවත නැවත සාකච්ඡා කරමින් එක් ග්‍රන්ථයකට වඩා ග්‍රන්ථ ගණනාවක් පරිහරණය කරමින් ඉගෙනගත යුතු පිටකයක් හැටියටයි අපි දකින්නේ. සූත්‍ර පිටකයේ නැතම් කරුණු සූත්‍ර පිටකය බාලකොට තකනවා නෙමේ. සූත්‍ර පිටකය කියන්නේ ඉමක් උණක් නැති මහා සාගරය වගේ තැනක්. සමහර සූත්‍ර දේශනාවල් අතිශය ගම්බීරයි. නමුත් ඇතැම් සූත්‍ර දේශනාවල් ගත්තහම අපිට
තමන්ගේම ධර්මඥානය, තමන්ගේම කැපකිරීම, තමන්ගේම සංසාර පුරුද්ද අනුව අපිට යන්තාක් දුරකට තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ අභිධර්ම පිටකය සහ විනය පිටකය එහෙම පහසුවෙන් හැම දිනාටම තේරුම් ගන්නට පුළුවන් කොට්ටාස දෙකක් නෙමෙයි. අභිධර්මය එහෙම තේරුම් කරගන්නට ගියොත් බොහෝ සෙයින් වැරදි දෘෂ්ටි ඇති කරගන්නට ඉඩ තියෙනවා. ඒ වගේම විනය පිටකය තනියෙන් හදාරන්නට ගියොත්, එහෙම කරන්නට ගියොත් ඒත් වැරදි මතිමතාන්තර Tamanට ඇති වෙන්නට පුළුවන්. ඒක නිසා මෙම පිටක දෙක විශේෂයෙන් ගුරු ඇසුරෙන් හැදෑරිය යුතු ධර්ම කොට්ටාස අන්තර්ගත පිටක දෙකක් හැටියටයි අපි දකින්නේ. ඒ අතරින් විනය පිටකය කියන්නේ අතිශය වැදගත් පිටකයක්. ඇත්තටම මේ පිටක තුනම මෙන්න මේක වැදගත් නැත කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔබ අහලා ඇති පළවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී බුද්ධ භාෂිතයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ධර්මය හා විනය හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ යෝවෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තා කියලා. ආනන්ද මගේ පරිනිර්වාණයෙන් පස්සේ මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ මා විසින් යම් ධර්මයක් විනයක් දේශනා කරන ලද්දේද පනවන ලද්දේද සෝ එම ධර්ම විනය වෝ ඔබට මමච්චේන සත්තා මගේ ඇවෑමෙන් පස්සේ ශාස්ත්‍රූවරයා වෙනවා කියලා. ඒක නිසා පළවෙනි ධර්ම සංගායනාවේදී අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 499ක් සිව්පිලිසිඹියා ප්‍රාප්ත ෂඩ් අභිඥාලාභී අෂ්ට සමාපත්තිලාභී බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේගෙන් අගතන්තුරු ලැබූ ස්වාමින් වහන්සේලාගෙන් විමසා සිටියා අපි පළවෙනියටම සංගායනා කරන්නේ ධර්මයේද විනයද කියලා. ඒ වෙලාවේදී ස්වාමින් වහන්සේලා එක හඬින් ප්‍රකාශ කළා විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනයේ තිතේ ශාසනං තිතං හෝති තස්මා පඨමං විනයං සංගායාම. අපි විනය පළවෙනියට සංගායනා කරමු. හේතුව මොකද? විනය නම් බුද්ධ ශාසනයේ ආයුෂයයි. විනය තිබ්බොත් තමයි බුද්ධ ශාසනය පවතින්නේ කියලා උන්වහන්සේලා එක හෙලා ප්‍රකාශ කරපු බව අට කතාවන්ගේ සඳහන් වෙනවා. එතකොට මේ විනය පිටකය බුද්ධ ශාසනයේ ආයුෂ නම් බුද්ධ ශාසනයට බුද්ධ ශාසනයේ ජීවය ආයුෂය කල්පැවැත්ම චිරස්ථිතිය බලාපොරොත්තු වෙන ගිහි පැවිදි කාගෙත් යුතුයකමක් තමයි මේ විනය පිටකය හදාරන එක. ඒක නිසා ඒ සඳහා රුචියක් ඇති පිරිසගේ උපකාරය පිණිස තමයි මෙම විනය පිටක අධ්‍යයනය නම් පාඩම් මාලාව අපි සකස් කළේ. විනය පිටකය හදාරනකොට දැනට
සම්ප්‍රදායක් හැටියට එකවර විනය පිටකය ඉගෙනීම සඳහා ශිෂ්‍යයන් යොමු කරන්නේ නැහැ. පළමුවෙන් මොකද විශේෂයෙන් මේ විනය පිටකය අධ්‍යයනය කරන්නේ පැවිදි ශ්‍රාවකයන්, අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා. ඒක නිසා ඒ ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙන උබතෝ විභංගය, විශේෂයෙන් බික්කු හා බික්කුණී කියන පැවිදි ශ්‍රාවක පිරිසට මූලික ශික්ෂා පද හැටියට, ආදි බ්‍රහ්මචර්යක ශික්ෂා පද හැටියට දේශනා කරන්නට යෙදුණු ශික්ෂා පද අඩමසක් පාසා ප්‍රාතිමෝක්ෂය වශයෙන් උදෙසන්නට අනුදැන වදාරලා තියෙනවා. එම ප්‍රාතිමෝක්ෂය තමයි බොහෝ වෙලාවට ගුරුවරුන් විසින් උගන්වන්නේ. ප්‍රාතිමෝක්ෂ වර්ණනාව වැනි සිංහලෙන් රචනා වෙච්ච ග්‍රන්ථ ඒ සඳහා තිබෙනවා. ඉන්පසුව කුදුසිකය වැනි ග්‍රන්ථ හදාරවනවා. ඒ වගේම කාංකා විතරණී අට කතාව, එහෙම නැත්නම් මාතිකට්ට කතාව කියන මේ ප්‍රාතිමෝක්ෂය සඳහා බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ pāli භාෂාවෙන් කරපු අට කතාව උගන්වනවා. ඉන් පසුව තමයි විනය පිටකයට යොමු වන්නේ. නමුත් කාල වේලාව ආරක්ෂා කර ගැනීමට සිද්ධ වන නිසා අපට ඒ ආකාරයෙන් ප්‍රාතිමෝක්ෂ වර්ණනාවෙන් පටන් අරගෙන ක්‍රමානුකූලව මෙම පාඩම් මාලාව කරගෙන යන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රාතිමෝක්ෂයත් එහෙම නැත්නම් මේ මූලික ශික්ෂා පදත් විනය පිටකයේ පළමුවෙන්ම ඒ ආකාරයෙන් මුලපටන් මුණ ගැසෙන නිසා එම පාඩුවත් පිරිමහ ගනිමින් හැකිතාක් සියලු දෙනාටම ගිහි පැවිදි ભેදයක් නැතිව තේරුම් ගන්නට පුළුවන් ආකාරයෙන් අප විසින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා ඍජුවම විනය පිටකය අධ්‍යයනය කිරීමක් හැටියට. විනය පිටකය පිළිබඳව අපි කතා කරද්දී විනය පිටකය ග්‍රන්ථ පහකින් යුක්තයි. පාරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි වශයෙන් දැනට ලංකාවේ ප්‍රසිද්ධම ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව. එම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ විනය පිටකයට අයත් ග්‍රන්ථයන් මූලික වශයෙන් භාවිතා කරමින් තමයි අපි මේ විනය පිටක අධ්‍යයනය කියන පාඩම් මාලාව කරගෙන යන්නේ. එතනදී පාරාජිකා පාළි නැමැති ග්‍රන්ථය තනි ග්‍රන්ථයක් හැටියට ඔබට බාගත කරගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. ඒ වගේම ඔබට පුළුවන් මිලදී ගන්න. මොකද එකවර පොත් සියල්ලම අවශ්‍ය කරන්නේ නැහැ. පොත් 5ක් කිව්වට මේ ග්‍රන්ථ විශාලයි, සිංහල පරිවර්තනත් සහිතයි. ඒක නිසා මෙම ග්‍රන්ථ කොටස් කරලා සමහර වෙලාවට නිකුත් කරලා තියෙන්නේ. පාචිත්‍ය පාළි ගත්තාම 1-2 හැටියට කාණ්ඩ 2ක් යටතේ. මහා වග්ගපාළිය 1-2 හැටියට කාණ්ඩ 2ක් හැටියට
මෙහෙම තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒක නිසා සියල්ලම ගන්නව නම් වැඩි මුදලක් වියදම් කරන්නට වෙනවා. සියල්ල එකවර අවශ්‍ය කරන්නේ නැහැ. ඒක නිසා පළවෙනි ග්‍රන්ථය ඔබට හොයා ගන්නට පුළුවන් පරාජිකා පාලි ග්‍රන්ථය. ඒ වගේම ඔබට සෙසු ග්‍රන්ථ පුළුවන් නම් අරගත්තට කමක් නැහැ. නැත්නම් මේව භාගත කරගන්නත් පුළුවන් අන්තර්ජාලයේ ඔස්සේ. ඒ සියල්ල කරගන්න බැරි නම් අපිට පුළුවන් විදිහට අපි සෑම අවස්ථාවකම මේ තිරයේ අදාළ සාකච්ඡාවට බඳුන් වන කොටස පෙන්වන නිසා ඔබට එය ඇසුරු කරගෙනත් මෙය ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. ඇත්තටම අතීතයේ වැඩ හිටපු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ගිහි පින්වතුන් මන් නම් හිතා ගන්න බෑ. ඇත්තටම තා විශාල ධර්මඥානයක් තිබිච්ච ස්වාමින් වහන්සේලා ගිහි පින්වතුන් අපේ ලංකාවේ ජීවත් වුණා. හැබැයි ඒ ස්වාමින් වහන්සේලාට ගිහි පින්වතුන්ට මේ පොතපත හොයාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හරි විරලයි මේ පොත්. අදටත් මම දන්න එක මහත්මයෙක් ඉන්නවා. එතුමා බොහෝ දෙනෙක්ට අභිධර්මඥානය බෙදා හදා දෙන සත්පුරුෂ මහත්මයෙක්. වයෝ වෘද්ධ ගුරුවරයෙක්, අභිධර්මාචාර්යවරයෙක්, ත්‍රිපිටකාචාර්යවරයෙක්. එතුමා අදටත් පරිහරණය කරන්න ඉගෙන ගන්න කාලේ භාවිතා කරපු ෆොටෝකොපි කරගත්ත ත්‍රිපිටක ග්‍රන්ථ. අද ඕනේ තරම් තිබුණට මීට දශක කීපයකට කලින් ඒ මහත්මයලා ඒව ඉගෙන ගන්න කාලේ මේ පොත් මිලට ගන්න හොයාගන්න තිබිලා නැහැ. ඒක නිසා මේ ඒවැ ඡායා පිටපත් ෆොටෝකොපි කරගෙන තමයි ඒ අය ඉගෙනගෙන තියෙන්නේ. ඒක නිසා අද ඔබ හරිම වාසනාවන්තයි. ඕනේ තරම් මේ ග්‍රන්ථ හොයා ගන්නට පුළුවන්. අද සමහර විහාරස්ථානවල මෙම ත්‍රිපිටක කට්ටල 2-3 තියෙන අවස්ථා තියෙනවා. ඊටත් වැඩිය තියෙන අවස්ථා ඇති සමහර විට. සමහර වෙලාවට ගිහි පින්වතුන් ආව මේ ත්‍රිපිටක ග්‍රන්ථ සියල්ල තියෙන අවස්ථා තියෙනවා. අට කතා ඔබට හොයා ගන්නට පුළුවන්. ඒ වගේම අපේ ලංකාව, බුරුමය වැනි තේරවාද රටවල ඉන්න තාක්ෂණික දැනුමක් තියෙන සත්පුරුෂයෝ මේවා අන්තර්ජාලයට මුදාහැරලා ලෙහෙසියෙන් පහසුවෙන් භාගත කරගන්න පුළුවන් ආකාරයෙන් සකස් කරලා තියෙනවා. ඒ වගේම අපි නිතර කතා කරන චට්ට සංගායනා මෘදුකාංගය ඔබට මේ සියලු පොත් pāli භාෂාවෙන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. pāli භාෂා දැනුම අවශ්‍යයි ඒ සඳහා. නමුත් ඒ දැනුම තියෙන කෙනෙකුට උවත් මේ පොත්පත් හොයා ගන්නට බැරිව තිබුණු කාලයක් තිබුණා. අපි ඒ තරම් අවාසනාවන්ත නැහැ. අපි හරි වාසනාවන්තයි. මේ යුගයේ වෙනකොට බොහෝ දෙනෙකුගේ කැපකිරීම මත අපිට මේවා ලැබිලා තියෙනවා. ඒ කැපකිරීම වලට අගයක් අපි ලබා දෙනවා නම් කල යුත්තේ මෙම ග්‍රන්ථවල තිබෙන ධර්ම කාරණා, විනය කාරණා මනවින් අධ්‍යයනය කිරීම හා භාවිතයට ගැනීමයි. ඒක නිසා මෙම විනය පිටක අධ්‍යයනය මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එසේ කැපවුණු සියලු දෙනාගේ අමා මහ නිවන් පිණිස හේතු වෙන මහා පුණ්‍ය කර්මයක් බවට පත් වේවා. මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි පළවෙනියට අනුමෝදන් කරනවා. විනය පිටකය අධ්‍යයනය කිරීම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් නම් කළ යුතුම දෙයක්.
මොකද විනය පිටකේ තියෙන කරුණු බොහෝමයක් ඊටාම ස්වල්පයක් හැරුණකොට ඉතිරි සියල්ල විශේෂයෙන් පැවිදි උතුමන් අරමුණු කරගෙන තමන්ගේ පැවිදි ශ්‍රාවකයන් අරමුණු කරගෙන උන්වහන්සේලා උදෙසාම දේශනා කරන ලද ප්‍රඥප්ති විනය ප්‍රඥප්ති. දැන් සූත්‍ර පිටකය අභිධර්ම පිටකය ගිහි අයට පැවිදි අයට කියලා බෙදන්නට පුළුවන් කමක් නැහැ. එතනදී සමහර වෙලාවට දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තාම ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ කියලා භික්කවේ කියලා ආමන්ත්‍රණය කළා භික්ෂූන් වහන්සේලාට දේශනා කළාට ඒ තමන් වහන්සේ ඉස්සරහා ඉන්න නිසා තමන් වහන්සේගේ සමීපෙම ඉන්න තමන්ගේ ශ්‍රාවක පිරිස නිසා මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා දේශනේ ආරම්භ කළාට ඒ දේශනය භික්ෂූන් වහන්සේලා සඳහා පමණක් කරන දේශනයක් නෙමෙයි සිව්වනක් පිරිස උදෙසාම කරන ලද දේශනයක්. සූත්‍ර පිටකයේ තියෙන දේශන එහෙමයි. අභිධර්ම පිටකයත් එහෙමයි. නමුත් මේ විනය පිටකය ගත්තාම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා විශේෂයෙන් ශ්‍රද්ධාව වර්ධනය කරගන්න පුළුවන් මේ කාරණේ කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ මේ විනය පිටකය අද පැවිදි වෙලා සිටින මං වෙනුවෙන් දේශනා කරන ලද කොටසක්. ගිහි අයට සාධාරණ වෙන විදිහට ධර්ම දේශනාවල් කරලා තියෙද්දී මේ විනය පිටකයේ තියෙන කරුණු මාවැනි පැවිදි පිරිසටයි පැවිදි ශ්‍රාවකයන්ටයි දේශනා කරලා තියෙන්නේ. දැන් විනය පිටකය ගිහි අය අධ්‍යයනය නොකළ යුතු දෙයක් නෙමෙයි. අද බොහෝ දෙනෙක් සූත්‍ර පිටකය හදාරනවා. අභිධර්ම පිටකය හදාරනවා. නමුත් මේ විනය පිටකයේ සමහර වෙලාවට ගිහි අය හදාරන්න යොමු වෙන්නේ හරි අඩුවෙන්. ත්‍රිපිටක විභාග පවතිනවා. ත්‍රිපිටකාචාර්ය විභාග පවතිනවා. බොහෝ දෙනෙක් අභිධර්මාචාර්ය කොටස ලියලා අභිධර්මාචාර්යවරයෙක් බවට පත් වෙලා ඒකෙන් නවතිනවා. සමහර කෙනෙක් අභිධර්මාචාර්ය විභාගයත් සමත් වෙලා සද්ධර්මාචාර්ය කොටසත් සමත් වෙලා එතනින් නවතිනවා. මේ විනය පිටකය හදාarලා විනයාචාර්ය කියන කොටසත් සම්පූර්ණ කරගන්න උත්සාහවත් වෙන්නේ හරි අඩුවෙන් අපේ ගිහි පින්වතුන්. නමුත් එහෙම එකක් නැහැ. ගිහි අයටත් සූත්‍ර විනය අභිධර්ම කියන පිටක තුනම හදාරන්න පුළුවන්. ඒ ධර්මඥානය ලබා ගන්නට පුළුවන්. විනය පිටකය හැදෑරීමෙන් ගිහි පින්වතෙකුට ලැබෙන ප්‍රතිලාභ අනන්තයි අපරිමාණයි. ඒවා මොනවද? එයින් ස්වල්පයක් අපි ප්‍රධාන කරුණු ගෙනහැර දක්වන්නම් ඉස්සරහට. ඊට පෙර ආතුව අපේ ස්වාමින් වහන්සේලාට මේ දේ කල්පනා කරන්නට පුළුවන්. එහෙම වුණත් ගිහි අයට ඒ කෙනෙක් එහෙම උනන්දුවෙන් ඉගෙන ගත්තත් මේ විනය පිටකයේ තියෙන ශික්ෂාපදයක් සම්පූර්ණ කොට ආරක්ෂා කරන්න ඒ ගිහි පින්වතෙකුට පුළුවන් කමක් නැහැ. මොකද ඔහුට උපසම්පදා සීලයක් නැහැ. සාමණේර සීලයක් නැහැ. එතකොට මේ විනය පිටකයේ තියෙන කරුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නගලා
කල්ප ගන්නකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ නමක් දේශනා කරන ලද විනය පිටකේ ප්‍රතිලාභ ලබන්න පුළුවන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට පමණයි. උපසම්පදා සීලය සාමණේර සීලය රකින්න ස්වාමින් වහන්සේලාට පමණයි ඒ ප්‍රයෝජනය ගන්නට පුළුවන්. විශේෂයෙන් උපසම්පදා සීලය රකින්න ස්වාමින් වහන්සේලාට පමණයි ඒ ප්‍රතිලාභය ගන්නට පුළුවන්. දෙදෙව්ලොවට අධිපති වෙච්ච සක්‍ර දේවේන්ද්‍රයාටවත් ඒ වගේම කාම ලෝකය අධිපතිකම් කරන සියලු දෙනා වසඟේ පවත්වන්න උත්සාහ කරන පාපී මාරයට මේවා කරන්න බෑ. සහම්පති මහා බ්‍රහ්මයට මේවා රකින්න පුළුවන් කමක් නෑ. කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට සක්විති රජ කෙනෙකුට මේ විනය පිටකේ තියෙන පරාජිකාදී ශික්ෂාපද ආරක්ෂා කරන්නට පුළුවන් කමක් නෑ. රකින්න පුළුවන්, පරපණ නොනසයින්න පුළුවන්. සමහර ශික්ෂාපද ගිහි පින්වතුන් කෙරෙහිත් යම් ආකාරයකට තියෙනවා. නමුත් ඒක උපසම්පදා සීලය බවට පත් වෙන්නේ නෑ. උපසම්පදා සීලයේ තියෙන තරම් ප්‍රභේදගත වෙලා නෑ මේ දේවල්. ඒක නිසා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා කල්පනා කරන්නට ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ස්වාමින් වහන්සේලා මේ විනය පිටකය හදාරලා ප්‍රායෝගිකව දරාගෙන ඉන්න ඒ සීලය මේ මිහි පිට තබා මේ විශ්වයේවත් කිසිම ගිහියෙක් ගාව, ගිහි පින්වතෙක් ගාව, උපාසක මහත්තයෙක් ගාව, උපාසිකාවක් ගාව ඇත්තේ නෑ. බාහිර ශාසනවල ඉන්න ශ්‍රාවකයෝ ගැන කවර කතාද? ඒක නිසා ස්වාමින් වහන්සේලා විශේෂයෙන් මේ විනය පිටකය අධ්‍යයනය සඳහා යොමු විය යුතුයි. මහා වග්ග පාළියේ ඊට උනන්දු කරවන ගාතාවක් මුණ ගැහෙනවා. ඒ තමයි යෝ ගවං විජානාති නසෝ රක්කති ගෝ ගණං එවං සීලං අජානන්තෝ කිං සෝ රක්කේය සංවරං කියන ගාතාව. යෝ ගවං විජානාති යමෙක් නැත්තම් ගොපල්ලෙක් ගවයන් දන්නේ නැද්ද? නසෝ රක්කති ගෝ ගණං ඒ ගොපල්ලා තමන්ගේ ගව පට්ටිය රකින්නේ නැහැ. මොකද මේ මගේ පට්ටියේ ගවයෙක්, මේ අනුන්ගේ ගවයෙක්, මේ පට්ටියේ ඉන්න වැඩිහිටි ගවයෝ, මේ ලපටි ගවයෝ, මේ දෙන්නු ආදී වශයෙන් මොවුන්ගේ මේ ලෙඩ රෝග තියෙනවා, මොවුන් ඉන්නේ මේ වයස් මට්ටම් වල, මොවුන්ගේ අවශ්‍යතා මෙන්න මේ විදිහයි ආදී වශයෙන් අඳුනන්නේ නැත්තම් ඔහුට තමන්ගේ ගව පට්ටිය රකින්න බෑ. ඒවං සීලං අජානන්තෝ ඒ විදිහට තමන් රැකිය යුතු සීලය ගැන නොදන්න කෙනා කිංසෝ රක්කේය සංවරං කොහොමද තමන්ගේ සීලය සංවරය රැකගන්නේ කියලා අහනවා. ඒක හරියට අද පෙහෙවස් සමාදන් වෙන්න කරාබු මාල පැනඳගෙන යන අපේ උපාසකම්මලා සිල් රකින්නවා වගේ වෙනවා. පෙහෙවස් සමාදන් වෙලා 12 මාට් එකට විතර අයිස්ක්‍රීම් කන සුබ්බොන අපේ උපාසිකාවන්ගේ සීලය වගේ වෙනවා. මොකද ශික්ෂා පදය හරියට අඳුනන්නේ නැතිකම නිසා තමන්ගේ සීලය රකින්න බෑ. තමන්ගාව විශාල ශ්‍රද්ධාවක් තියෙනවා, උනන්දුවක් තියෙනවා, කැපකිරීමක් තියෙනවා. නමුත් තමන්ගේ නොදන්නාකම ඒකට හරස් වෙනවා. ඒ අඩුව පියවා ගන්න මෙය උපකාරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේලා විනය පිටකය අධ්‍යයනය
කිරීම සඳහා පොළඹවන උනන්දු කරවන අපූර්ව කතාවක් අපිට මුණ ගැහෙනවා සමන්තපාසාදිකා එහෙම නැත්නම් විනය අට කතාව කියවති. එහි එක තැනක සඳහන් වෙනවා මහා සුම්ම සහ මහා පදුම කියන ස්වාමින් වහන්සේලා දෙනම පිළිබඳව කතා ප්‍රවෘත්තියක්. අතීතේ ලංකාවේ බැමිණිටියාසාය නමින් විශාල සාගතයක් තිබුණා. ඒ සාගතයෙන් බොහෝ දෙනා මිය ගියා. කෑමක් බීමක් හොයාගන්න නැති තැන මිනිමස් කන්නන් පවා ලංකාවේ බිහි වෙච්ච බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. නමුත් අපේ ශ්‍රද්ධාවන්ත, සිල්වන්ත, ගුණවන්ත, නැනවන්ත ස්වාමින් වහන්සේලාත් ගිහි පින්වතුනුත් සම්බුද්ධ ශාසනය නොනැසී අවිච්ඡින්නව ලංකා ද්වීපේ පවත්වාගෙන යන්නට සමත් වුණා. ඒ සඳහා විශාල කැපකිරීමක් සිද්ධ කළා. ඔය කාලේ උපතිස්ස සහ පුස්සදේව කියලා ස්වාමින් වහන්සේලා දෙනමක් වැඩ ඉඳලා තියෙනවා. ඒ ස්වාමින් වහන්සේලා දෙනම විනය පිටකය දරාගෙන හිටියා. අනික් පිටක දෙක නොදන්නව නෙමෙයි ඒවා ඉගෙනගෙන තිබුණා. විශේෂයෙන් විනය පිටකය කටපාඩමින් අට කතා සහිතව දරාගෙන හිටියා. මේ දෙනමගෙනුත් උපතිස්ස ස්වාමින් වහන්සේ පුස්සදේව තෙරුන් වහන්සේට වැඩිය වියක්තයි ප්‍රතිබලයි. ඒ උපතිස්ස ස්වාමින් වහන්සේට ශිෂ්‍යයෝ දෙනමක් වැඩ ඉඳලා තියෙනවා. මහා පදුම තෙරුන් වහන්සේ සහ මහා සුම්ම තෙරුන් වහන්සේ කියලා. ඒ දෙන්නගෙන් මේ මහා සුම්ම තෙරුන් වහන්සේ නවවතාවක් මහා පදුම තෙරුණුත් එක්ක ගුරුවරයාගෙන් විනය පිටකය ඉගෙන ගත්තා. තනියෙන් තව නවවතාවක් විනය පිටකය ඉගෙන ගත්තා. දැන් 18 වතාවක්ම විනය පිටකය ඉගෙනගෙන තියෙනවා. අද සමහර විට එක වතාවක්වත් විනය පිටකය ඉගෙනගෙන නැතුව ඇතිනේ. නමුත් බලන්න මේ ස්වාමින් වහන්සේ මහා සුම්ම තෙරුන් වහන්සේ 18 වතාවක් විනය පිටකය ඉගෙනගෙන තියෙනවා ගුරුවරයාගෙන්. අනික ඒකත් වැදගත් කාරණයක්. මේ කොහේවත් ගිහිල්ලා ඉගෙන ගත්තා නෙමෙයි, තමන්ගේ ගුරුවරයා තමයි උගන්වලා තියෙන්නේ. එක ගුරුවරයා තමයි උගන්වලා තියෙන්නේ මේ විනය පිටකයම 18 වතාවක් තමන්ගේ ශිෂ්‍යයාට. එහෙම ඉගෙන ගත්තට පස්සේ මහා සුම්ම තෙරුන් වහන්සේ තීරණය කළා ආචාර්යවරයා අතහැරලා මහවැලි ගඟෙන් එතරට ගිහිල්ලා තනිවම වාසය කරන්න තීරණය කළා. දැන් මහා සුම්ම තෙරුන් වහන්සේත් එක්ක ඉගෙනගත්ත සහෝදර ශිෂ්‍යයානේ මහා පදුම තෙරුන් වහන්සේ. උන්වහන්සේ මේ පිටත් වෙලා යන මහා සුම්ම තෙරුන් වහන්සේ දැකලා අපූර්ව ප්‍රකාශයක් කරනවා. ඒ තමයි සූරෝ වතරේ ඒස විනයදරෝ යෝ ධර්මානකං ඒව ආචාර්යං මුංචිත්වා අඤ්ඤත්ත වසිතබ්බම් මඤ්ඤති. මිත්‍රය නැත්තං එවත්නි ඔබ වහන්සේ මහා ඒකාන්තේ මහා සූරේ. මොකද ගුරුවරයා ජීවමානව ඉන්න කාලේ විනයදර තමන්ගේ ආචාර්යවරයා වැඩ ඉන්න කාලේ යම් පුද්ගලයෙක් උන්වහන්සේව අතහැරලා දාලා වෙනත් තැනක ගිහිල්ලා තනියෙන් ජීවත් වෙන්න කල්පනා කරනවා එන්නේ ඒක හින්දා. එහෙම හිතන ඔබ මහ සූරේ. නනු ආචාර්යේ ධර්මානේ විනය පිටකංච අට කතාච අනේකක් කත්තුන් ගහෙත්වා පින විසජ්ජේ තබ්බං. ආචාර්යවරයා ජීවත් වෙලා ඉන්න කාලේ විනය පිටකයේ අට කතා එක්ක අනේක වාරයක් ඉගෙනගෙනත් ගුරුවරයා නම් අතරින්ද හොඳ නෑ. නිච්ච කාලං සෝ තබ්බං හැම වෙලාවෙම
විනය ගුරුවරයාගෙන් ඉගෙන ගත යුතුයි. අනුසංවච්චරං සජ්ජායි තබ්බං අවුරුද්දක් ගානේ සජ්ජායනා කරන්නට ඕනේ කියලා අර මහා සුම්ම තෙරුන් වහන්සේ තනිවම ජීවත් වීමට යෑම හාස්‍යයට ලක් කරපු බව සඳහන් වෙනවා. ඒක නිසා මේ අට කතාවලදී ඇත්තටම මහා සුම්ම තෙරුන් වහන්සේට වැඩිය මහා පදුම තෙරුන් වහන්සේට විශාල තැනක් ලැබෙනවා. මොකද උන්වහන්සේ ගුරුවරයා ගාව මහා සුම්ම තෙරුන් වහන්සේට වැඩිය කාලයක් විනය හදාරලා තියෙනවා. වැඩි දැනුමක් මහා පදුම තෙරුන් වහන්සේට තිබිලා තියෙනවා. එක සාමාන්‍ය දෙයක් සමහර වෙලාවට ඔය නව කතාවක් වුණත් එක වතාවකට වැඩි වතාවක් කියවනකොට කලින්ට වැඩිය රසයක් කලින්ට වැඩිය එහි සමහර කරුණු වැටහෙනවා. උදාහරණයකට අපේ කාලේ මඩොල් දුව වගේ ග්‍රන්ථයක් අරගෙන පුංචි කාලේ කියවුවා. අදත් කියවනවා සමහර විට. නමුත් එදා කියවුවට වැඩිය අද කියවනකොට ඔබ පරිණත වෙලා ඔබ ඒ කතාව උකහාගන්නේ එදා දැකපු විදිහට නෙමෙයි. එදා නොදැක්ක තැන් අද ඔබට පෙනෙන්න පුළුවන්. ඒ වගේ තමයි විනය පිටකයත් නැවත නැවත හදාරන්නට ඕනේ. නැවත නැවත හදාරනකොට වෙනත් පිරිස් ඒකට එකතු වෙනවා. සමහර කෙනෙකුට නොපෙනෙන පැති සමහර කෙනෙකුට පෙනෙන්නට පුළුවන්. දැන් අපි මේ පාඩම් මාලාව සකස් කළත් මහා විනේ පාරප්‍රාප්ත සියල්ල දත් පුද්ගලයෝ නෙවෙයිනේ. අපිට නොපෙනෙන සමහර කරුණු මෙම පාඩම් මාලාවක් කරගෙන යනකොට නැත්නම් තව කෙනෙක් එක්ක ඉගෙන ගනිද්දි දකින්න පුළුවන්. සමහර විට අපිට වැඩිය බොහොම බාල වයසින් අඩු නවක කෙනෙක් දකින කාරණය අවුරුදු ගාණක් ඉගෙනගෙනත් අපිට පෙනෙන්නට නොලැබෙන්න පුළුවන්. ඒක ලැජ්ජා විය යුතු කාරණයක් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. ඒක නිසා එහෙම නැවත නැවත ඉගෙන ගන්නදී අන්න ඒ වගේ අපිට නොපෙනිච්ච කරුණු ඒ අය ඇසුරෙන් සමහර වෙලාවට ගුරුවරයා ඇසුරෙන් නෙමෙයි ගුරුවරයාත් එක්ක ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ආපු තවත් ශිෂ්‍යෙක් නිසා ඒ කල්යාණ මිත්‍රත්වයේ නිසා සමහර විට ගුරුවරයාටත් ඉගෙන ගන්න ලැබෙන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන ආශ්චර්ය වැදගත්කම. ඒක නිසායි මේ විදිහට මේ මහා පදුම ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා පැවිදි වෙලා විශේෂයෙන් මේ විනය පිටකය එකවරක් වූ මේ 18 වතාවක් ඉගෙනගෙන යන්න ලෑස්ති වෙනකොට නෙහොම ප්‍රකාශ කළේ. ඉතින් මේ 18 වතාවක් නෙමෙයි එක වතාවක් හරි ඉගෙන ගන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා උනන්දු වෙන්නට ඕනේ. හැබැයි ඉතින් එහෙම ඉගෙන ගන්නේ නැතුව ඉගෙන ගන්න තැන් හොයාගෙන යන්න අපේ ස්වාමින් වහන්සේලාට සිද්ධ වෙලා තියෙන්නේ. සමහර විට එදා වගේ තමන් වැඩ ඉන්න විහාරස්ථානයෙන් අරණ්‍ය සේනාසනයෙන්ම ඒ කටයුත්ත සම්පාදනය නොවන නිසා වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ දෙපැත්තම සමබර වෙනවා නම් තාමත්ම ප්‍රයෝජනයි. ඒක නිසා අපේ ස්වාමින් වහන්සේලා අනිවාර්යයෙන්ම මේ විනය පිටකය ඉතා උනන්දුවෙන් හදාරන්නට ඕනේ. ඒ පිළිබඳව තව තවත් කරුණු එහි වටිනාකම ගන්න තව තවත් කරුණු මේ පාඩම් මාලාව ඉගෙන ගැනීමේදී ඉදිරියේ මුණ ගැහෙන නිසා වැඩිදුර සාකච්ඡා කරන්න අපි මේ වෙලාව යොදාගන්නේ නැහැ.